තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහැවතුනි, ලොව දිය හැකි දානයන් අතරින් උතුම්ම දානමය පින්කම ධර්ම දානමය පින්කම. ඔබේ ජීවිතය උතුම් වූ සද්ධර්මය තුළින් ආලෝකමත් කරගනිමින් ධාර්මික දිවි පෙවතක් ගත කරන්නට නිරතුරුවම අදිෂ්ඨාන කරන්න. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනිය අද දවසේත් මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. බෞද්ධ රූපවාහිනී බාහිර පටිගත කිරීමක් ලෙසින් ඔබ වෙනුවෙන් සමීප කරන මේ උතුම් වූ සදර්භ දේශනාව මුල්ලේරියාව උතුර මුල්ලේරියාව ගලහිටියාව පුරාණ විහාරස්ථානයේ සිට පටිගත කරමින් ඔබ වෙනුවෙන් sannivedanaya කරන්නේ. සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ ධම්සභා මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය රදාවඩුන්නේ ඥාන විමල ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමු කොට සාදුනාද නම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ මුල්ලේරියාව උතුර මුල්ලේරියාව පදිංචි ධර්මදාස හෙට්ටිආරච්චි මහත්මයා, කල්යාණී පින්තු මහත්මිය ප්‍රදාන පවුලේ පින්වත් දූදරු පිරිස එකමුතුවෙන් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් පටන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉද්ධ වික්ඛවේ කච්චෝ පුග්ගලෝ අප්පමත්ත කම්පි පාප කම්මං කතං තමේනං නිරයං උපනේති ඉද්ධ වික්ඛවේ කච්චෝ පුග්ගලෝ තාදි සංඤේව අප්පමත්ත කම්පි පාප කම්මං කතං දිට්ඨ ධම්ම වේදනීයං හෝති නානුම්පි khායති ගලහිටියාව
මුල්ලේරියාව, උතුරු මුල්ලේරියාව, ගලහිටියාව පුරාණ විහාරස්ථානයේහි විහාරාධිපති සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ දුරන්දර නම කියන්නට අවසරයි ආචාර්ය පොල්ගස්වත්තේ පරමානන්ද නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ වැඩ වාසය කරන ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කරුණාවන්ත ශ්‍රද්ධාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වතුනි සත්පුරුෂ පින්වතියනි මේ පින්වතුන් සියලු දෙනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ඊ타ත්ම වටින පින්කමක් ඊ타ත්ම වැදගත් පින්කමක් සිද්ධ කරගන්නට අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් අවබෝධ කරගත්තු මහා ප්‍රඥාවෙන් දැනගෙන දැකලා දේශනා කරන්නට යෙදුණු උදාරතර ධර්මයෙන් බණපදයක් ශ්‍රවණය කරන හැඟීමකින් තමයි ආසාවකින් තමයි බලාපොරොත්තුවකින් තමයි මේ වාඩි වෙලා තැන්පත් වෙලා සූදානමින් බලාගෙන ඉන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මුල්ලේරියා උතුරු මුල්ලේරියාව ගලහිටියාව පුරාණ විහාරස්ථානයේ විහාරාධීශ්වර නම කියන්නට යෙදුණු අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පෙරදැරිව දායකත්වයේ දරනවා අංක 157 මුල්ලේරියාව උතුර මුල්ලේරියාව ධර්මදාස හෙට්ටිආරච්චි මහතා කල්යාණි පින්තු මහත්මිය යන දෙපළ ඇතුළු පවුලේ දුවදරුවන් විසින් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට ප්‍රධාන අරමුණක් බවට පත් කරගත්තා මේ විහාරස්ථානයේ වැඩ වාසය කරලා මීට මාස 3කට පෙර ආතුව අපවත් වී වදාරන්නට යෙදුණු පංච මහා විහාරාධිපති විෂ වෛද්‍ය ත්‍රිපිටකාචාර්ය නම කියන්නට අවසරයි පූජ්‍ය උඩුවක ධම්මාරාම නායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන තේමාව බවට පත් කරගෙන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සතර පේරුවේ දායක පින්වතුන් ඇතුළු මේ සියලු දෙනා ඒක රාශී කරගෙනයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපවත් වී වදාළ නායක හාමුදුරුවෝ විහාරස්ථාන 5ක් ආරම්භ කරලා ඒ පහම ඊටාම සාර්ථක තලයකට අරගෙන උදිල්ලා මේ ප්‍රදේශයට සාසනික මෙහෙවරක් සිද්ධ කරමින් වැඩ සිටියේ. ඒ වගේම සමාජයට ශාසනයට රටට වැඩදායක ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ශාසනයට දායාද කරපෝ සංඝ පීතෘන් වහන්සේ නම වර්තමානයේ වන විට සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘදුරය ඔබවමින් කටයුතු කරන්නේ අපේ අපවත් වී වදාළ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නම. ඒ වගේම ගංගාතිලක පුරාණ විහාරය ඒ ආදී විහාරස්ථාන වල වැඩ වාසය කරමින් විශාල ශාසනික මෙහෙවරක් සිද්ධ කරන ස්වාමීන් වහන්සේලා මේ සමාජයට දායාද කරලා තියෙනවා. ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ මේ ශාසනික මෙහෙවර තවත් ඔබට ගෙන යමි. දුකටපත් වුණු පින්වතුන්ගේ හදවතේ දුක තුනී කරමින් ඒ සංවේගයටපත් වෙන අවස්ථාවන් තුනී කරමින් ආශිර්වාද කරමින් සෙත් කවි නිර්මාණය කරන්නටත්
ඒවා කියවන්නටත් උන්වහන්සේ යොමු වුණා. එයින් පිහිට ලද විශාල පිරිසක් ඉන්න බව ඔය පින්නතුන් සෑම දෙනාම දන්නවා. ඒ වාගේම සර්පෙක් දෂ්ට කරලා පැමිණුණු අවස්ථාවක් වුණොත් එදා ඒ කටයුතු කළේ විහාරස්ථානවල. ඒක නිසා අපේ නායක හාමුදුරුවෝ ඒ සර්ප විස දුරු කිරීම සම්බන්ධයෙන් හසල දැනුමක් තිබුණු නායක මාහිමිපාණන් වහන්සේ නමක් අපමණ ගැහැට කම්කටොළු බාධකවලට මුහුණ දෙමින් ඒත් මේ දායක පින්වතුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ යහපත වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් සහ කැපකිරීමෙන් කටයුතු කරලා වසර 5කට කිට්ටු කාලයක් රෝගාතුරව වැඩ ඉඳලා මිට 3 මාසයකට එහා පැත්තේදී සියලු දෙනාගේම ගරු සැලකිලි සත්කාර මැද්දේ අපේ නායක හාමුදුරුවෝ අපවත් වන්නට යෙදුණා. උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන මාතෘකාවක් කරගෙන අද විශාල පිරිසක් මේ විහාරස්ථානයට පැමිණිලා ධර්මශාලාව තුලත් ධර්මශාලාවෙන් පිටතත් ඉඳගෙන තමන්ගේ නායක හාමුදුරුවන්ට පින් දෙන්නට මේ උදාරතර පින්කම සිද්ධ කරනවා. ඉතින් මේවා දකිනකොට අපේ හදවතටත් ස්වාමීන් වහන්සේලා හැටියට විශාල සතුටක් හට ගන්නවා. මේක තමයි දායක පින්වතුන්ගේ හදවතේ කළගුණ සලකනවා කියන ක්‍රියාව. සත්පුරුෂ ක්‍රියාව කරන අවස්ථාවක්. ඒ නිසා ඒ උතුම් වූ ශාසනික මෙහෙවර සිද්ධ කරන ලද අපේ නායක හාමුදුරුවන්ට 3 මාසයක් ගත වෙන මොහොතේදී මේ පින්කම් සිද්ධ කරලා සංඝගත දක්ෂිනාවක් පූජා කරලා ඒ සෑම ආකාරයකින්ම පින් අනුමෝදන් කරන්නට අරමුණු කරගෙන බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දේශනාව සිද්ධ කරන ස්ථානයේ පවා ඊ타මත්ම චමත්කාර ජනක ආකාරයට විසිතුරු ජනක ආකාරයට සකස් කරන්නට අපේ පින්වතුන් සෑම කෙනෙක්ම උනන්දු වුණා. සියලු දෙනාම වර්ෂාගතිය පැවතුනත් විහාරස්ථානයට පැමුණුණා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. මේ ධර්ම දේශනාව ලෝකේ බණ අසන්නට ආසාවෙන් කැමැත්තෙන් සිටින විශාල පිරිසකට ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා අවස්ථාවක් උදා කර දෙමින් බෞද්ධ රූප වාහිනිය මගින් පටිගත කරන්නටත් දායකත්වයේ දරන්නට යෙදුණා. හොඳයි පින්වතුනි, අපි සෑම දිනම ධර්ම දේශනාවට යොමු වෙමු. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණා. මීට වසර 2500කට විතර එහා පැත්තේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නකොට විවිධ ආගමික සම්ප්‍රදායන් 62කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියානු සමාජය තුළ සමාජගත වෙමින් ක්‍රියාත්මක වෙලා තිබුණා. විවිධ පැති ඔස්සේ ගමන් කරන ආගමික මති මතාන්තර රාශියක් ඉන්දියාව තුළ තිබුණු පරිසරයක තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. උන්වහන්සේ ධර්ම දේශනා කරන්නට පටන් අරගෙන නොබෝ කාලයක් යනකොට අර සියලු ආගමික මත දෘෂ්ටි දර්ශන පැත්තකට ගිහින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම සමාජයේ ඉදිරියට එන්නට පටන් ගත්තා. වයස් බෙහෙදයකින් තොරව, ස්ත්‍රී පුරුෂ බෙහෙදයකින් තොරව, කුල බෙහෙදයකින් තොරව සෑම කෙනෙක්ම මේ බණ අහලා සැනසීම තියෙන්නේ මෙතන කියන අරමුණින්, සාන්තිය තියෙන්නේ මෙතන කියන අරමුණින් ගිහි ජීවිතය අතහැරලා සැප සම්පත් පැත්තකින් තියලා අඹු දරුවෝ ගෙදර තියලා බුදුරජාණන් වහන්සේගේ ළඟට අවුදිල්ලා පැවිද්ද ඉල්ලා සිටියා. පැවිදි භාවයටපත් වුණා. මෙන්න මෙහෙම වෙනකොට සමහර කට්ටිය බුදුහාමුදුරුවන්ට චෝදනා කරන්න ගත්තා. බුදුහාමුදුරුවෝ ආවට්ටනී කියලා මායාවක් දන්නවා. ඒ මායාවෙන් මිනිස්සු මුලා කරගෙන
මේ දේ සිද්ධ කරලා පවුල් නැති කරනවා කියලා ගරහන්න පටන් ගත්තා. පින්නතුනි මෙතනදී අපට පෙනෙන දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය ඉස්සරලාම තේරුම් ගත්තේ කොණ්ඩඤ්ඤ තාපසතුමා. 5 දෙනෙක් හිටිය තවුසන්ගෙන් ඉස්සරලාම ධර්මය අවබෝධ කරගත්තේ කොණ්ඩඤ්ඤ තාපසතුමා. කොණ්ඩඤ්ඤ තාපසතුමා තමා ඒ කණ්ඩායමේ හිටිය වයස අඩුම එක්කෙනා. ඒ වෙනකොට බුදුහාමුදුරුවන්ගේ වයසත් අවුරුදු 35ක්. ඒ කියන්නේ තරුණ අවස්ථාවේ හොඳම අවස්ථාව. කොණ්ඩඤ්ඤ තාපසතුමා ධර්මය අවබෝධ කරගන්නවා. ඊළඟට අපි දැක්කා යස කියලා තරුණේ සිටු කුමාරයෙක්නේ. gedara හිටියා, gedara එපා වෙලා හිටියේ. මෙයාට අසන්නට එපා වුණා gedara ඉන්න එක. වාසය කිරීම කරදරයක් වුණා. බිරින්දෑවරු හිටියා, දරුවෝ හිටියා, උතුරන්ඩ සල්ලි තිබුණා. හැබැයි එකක් තිබුණේ නැහැ. සැනසීම කියන එක තිබුණේ නැහැ. හිමිදිරි පාන්දරට කිට්ටු වෙන්න ගෙයින් පිටත් වෙනවා. අම්මා දන්නෙත් නැහැ, තාත්තා දන්නෙත් නැහැ, බිරිඳ දන්නෙත් නැහැ. මොකක් හොයාගෙනද මේ සීතලේ පින්නේ? අතේ මොකුත් නැතුව පිටත් උනේ. සැනසීම හොයාගෙන. ගෙදර තිබුණු සල්ලි වලට, සුව පහසු ඇඳට, බිරිඳට, දරුවන්ට ඒ සැනසීම දෙන්න බැරුව ගියා. ටිකෙන් ටික ඉදිරියට යනකොට මාවත අද්දර ආරාමේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් වැඩ ඉන්නවා. දැක්කට පස්සේ මූණ ආසාවක් හිතුණා මේ තරුණයාට. මේ මූණේ තියෙනවා සැනසීමක්. මටත් මේක ගන්න පුළුවන් නම් කාන්දමකට ඇදෙන පුංචි යකඩ කෑල්ලක් වාගේ මේ තරුණයා බුදුහාමුදුරුවන්ගේ ළඟට ගියා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේට වැඳා දේශනා කරපු ධර්මයේ අහගෙන හිටියා. ඒ මොහොතේම පැවිද්ද ඉල්ලා සිටියා. පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. මේ ආකාරයට බලාගෙන යනකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළු වුණේ, පැවිදි ජීවිතයටපත් වුණේ මහා වයස ඉක්මලා ගිය කණ්ඩායම් නෙමෙයි, පුජ්‍යලයන් නෙමෙයි, පිරිස් නෙමෙයි. තරුණ වයසේ මිහිරියාව ආස්වාදය කරමින් හොඳ මෝරපුළු ගෙඩි තියෙන තරුණයි මේ ධර්මයට එකතු වුණා. ඒ නිසා පින්වතුනි, මේ ලෝකෙ කිසිම ආගමකට සමාන කරන්නට බැරි, දර්ශනයකට, විද්‍යාවකට සමාන කරන්නට බැරි සුවිශේෂී ගැන්වීමක් තමයි මේ බුදුහාමුදුරුවන්ගේ උතුම් ධර්මය. සැනසෙන්නට වේනම් මාවතක් අන් කිසිවක් නැත මේ බුදුදහම විනා. වරක් ආතර් සී ක්ලාක් මහත්මයා සඳහන් කරනවා මෙන්න මෙහෙම. වසර 2050 වෙනකොට ලෝකයේ සියලු ආගමික මතවාද පැත්තකට ගිහිල්ලා මේ ධර්මයේ ඉස්මතු වෙනවා කියලා. මා මෑතක දුටුවා සිරිපාද අඩවියේ වැඩ ඉන්න ගැඹුරු භාවනා වඩන ස්වාමීන් වහන්සේ නමක් අනාවැකියක් ප්‍රකාශ කරනවා අර ක්ලාක් මැතිතුමන් ප්‍රකාශ කළ මතය හරි කියලා. ඒ නිසා ලෝකයේ ගත්තාම පින්වතුනි, ලෝකයේ බොහෝ පින්වතුන් මේ ධර්මයට ලැබිව සුවය සැනසීම හොයාගෙන මේ ධර්මයේ පිළිපදිනවා, ක්‍රියාත්මක කරනවා. එවන් වටින ධර්මයක් තමයි අපි සෑම දිනාටම අයිති වෙලා තියෙන්නේ. මං ඉපදුනේ ලංකාවේ. ඉපදෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පුංචි පිළිමයකට වඳින ගෙදරක. වෙනත් ආගමක් අදහන ගෙදරක දරු පැටියෙක් වෙලා උත්පත්තිය ලැබුවේ නැහැ. ඒ ඉපදෙනකොට පින්වතුනි මේ රටේ ධර්මය තියෙනවා. ඒ ඉපදෙනකොට පින්වතුනි මගේ ඇස් දෙකම පේනවා, අන්ධ වෙලා නැහැ. කන් දෙකම ඇහෙනවා, බීරි වෙලා නැහැ. යම් වචනයක් ඇසුවාම ඒ වචනේ අර්ථය තේරුම් ගන්නට පුළුවන්, මෙනෙහි කරන්නට පුළුවන් හොඳ බුද්ධියකුත් තියෙනවා. අන්ධ උනේ නැහැ, බීරි උනේ නැහැ, මන්ද බුද්ධික උනේ නැහැ. ධර්මයක් තියෙද්දී බුදුහාමුදුරුවොත් පහළ වුණු යුගයක ඒ සාවිශාල වටින මිනිස් ආත්මයක් ලබාගත්තු මම
ඉන් හොඳ ප්‍රයෝජනයක් ලබා ගත්තේ නැතුව ගියොත් පරාජිත පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි හොඳට බණ අහන්න. අහන බණවල අර්ථ මෙනෙහි කරන්න. වැරදි මාවත්වල වැරදි පාරවල් වල ගමන් කරන්නට එපා. හොඳ මාවතක් අපට ලැබිලා තියෙනවා. අවශ්‍යම කරන දේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. අපි සෑම කෙනෙක්ම එක ඉලක්කයක් එක අරමුණක් තියාගෙන ජීවිතේ පවත්වාගෙන යා යුතුයි. ධර්මයට ලැබිව ධර්මයට ආදරෙන් කටයුතු කළ යුතුයි. අපි සෑම කෙනෙක්ම මැරෙන මිනිසුන් නිසා අපි සෑම කෙනෙකුගේම ඉලක්කයක් තිබිය යුතුයි. මොකක්ද ඉලක්කය? අපි සෑම කෙනෙක්ම අදිෂ්ඨාන කරන්නට ඕනේ මේ ධර්මයත් එක්කලා ජීවත් වෙන මම මැරෙනකොට මැරෙන්නේ නිවන් අවබෝධ කරගෙන කියලා. ඒ අදිෂ්ඨානේ හිතට ගන්න. අපි ඉගෙන ගමු, අපි විවාහ වෙමු, අපි රැකියා කරමු, අපි සල්ලි හම්බ කරමු, අපි ගෙවල් දොරවල් හදමු, අපි ගොවිතැන් කරමු. අපි ගිහි ජීවිතේ ගත කරනවා. ඒ අතරතුරේ මගේ ඉලක්කයක් තියෙනවා. මොකක්ද ඉලක්කය? මම මැරෙනකොට මැරෙන්නේ නිවන් අවබෝධ කරගෙන. මං ලබන ආත්මෙ උපදින්නේ නැහැ. ඔය අදිෂ්ඨානය දැඩි අදිෂ්ඨානයක් විදියට ඔය පින්නතුන්ගේ හිත ඇතුලේ තියාගෙන ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙනකොට අපට ලැබෙන වාසිය මං පැහැදිලි කරලා දෙන්නම්. මං වාඩි වෙලා ඉන්නවා ගෙදරට ඇවිත් සන්ධ්‍යා භාග විවේකේ විවේක වේලාවක ගෙදර ඉස්සරහා පුටුවක් තියාගෙන. ඔය වාඩි වෙලා ඉන්න වෙලාවේ මගේ ඇඟට ඇවිත්ලා වහනවා මදුරුවේ. මේ මදුරුවා වහනකොට එකපාරටම මට දැනෙනවා ඒ කාය විඥාන සිතක් පහළ වෙන නිසා. දැන් මං දැනගත්තා මගේ ඇඟේ මදුරුවෙක් වැහුවා කියලා. මේ වහපු මදුරුවා නිකන් ඉන්නේ නෑනේ. එයා මගේ ශරීරයට හිමින් හිමින් දෂ්ට කරනවා. මාගේ හැමේ යමක් මොලොක් වෙන්නට එයා රසායනික ද්‍රව්‍යයක් පිට කරලා ඊට පස්සේ එයා හිමින් එයාගේ තුඩින් මගේ හැමට විදිනවා. ඒ රුධිරය උරා බොන අරමුණින් බඩ පුරවා ගන්න අරමුණින් එයා විදිනකොට මට රිදෙනවා. එතකොටම මගේ හිතට දුකක් ඇති වෙනවා. දෝමනස්ස සහගතයි. ඊළඟට අර විදින සතා ගැන තරහ හට ගන්නවා. පටිග සම්පයුක්තයි. දැන් වචන දෙකක්. දෝමනස්ස සහගත බව හටගත්තා. කේන්තියේවත් පටිග සම්පයුක්ත බව හටගත්තා. කවුරුවත් කිව්වද ඒ කේන්තිය හටගන්න නෑ. මට තනියම හිතුනේ අසංකාරිකයි. අන්න පින්වතුනි දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත අසංකාරික කියන ද්වේෂ සහගත සිත මට හටගත්තා. දැන් මෙච්චර වෙලා ලස්සනට සෝබා දහම දිහා බල බල හිටිය මගේ හිත දූසිත වුණා. හරියට පිරිසිදුව තිබුණු වතුරක් බොර වුණා වාගේ. පැහැදිලිව තිබුණු ඇඳුමකට කහට පාරවල් වැදුනා වාගේ. අර සුදුවන් පාටට ලස්සනට තිබුණු එක බොර පාට වෙලා ගියා. දැන් මගේ හිත කැතයි. ද්වේෂය නැමැති අකුසල් සිතයි මට ඉපදුනේ. ඒක අකුසල් මුලක්. එතනින් නවතීද? නෑ පින්වතුනි. ඔන්න මට කේන්තිය හටගත්තා. අර ද්වේෂය කියන එකට සමීප සහෝදරයා කේන්තිය හටගත්තා. ඒකලම ක්‍රෝධය හටගත්තා. ඒකලම මధుරව ගැන වෛරය හටගත්තා. මේ සේරම කැත සිතුවිලි, අයහපත් සිතුවිලි. දැන් මගේ හිත කැතම කැතයි. ඊළඟට තවත් ටික වෙලාවක් යනකොට මෙන්න මට හිතෙනවා මෙයා මරලා දාන්න ඕනේ කියලා. ක්‍රෝධයේ උච්චතම අවස්ථාවට දැන් හිත ඇවිත්ලා. ඔබ දන්නවද හිතේ ස්වභාවය? දැන් හිත කුණු උණු බිත්තර ගෙඩියක් වාගේ. බිත්තර ගෙඩිය වටිනවා වුණාට කුණු ස්වභාවයේ තියෙන නිසා දුර්ගන්ධයෙන් යුක්තයි. ඒ වාගේම පිළුණුණු ආහාරයක් වාගේ බලන්න බැරි තරම් දැන් හිත කැත වෙලා තියෙන්නේ. මං ඉන්නේ මැදසාලේ ගෙදර ස්තෝප්පුවේ පුටුවේ වාඩි වෙලා. ඇඟේ මදුරුවෙක් වහපු ටිකට
නිස්කලංකව තිබුණු මගේ හිත නරක සිතුවිලි ගොන්නකින් පිරුණා. පින්නතුනි ද්වේෂය අකුසලයක්, කේන්ති අකුසලයක්, ක්‍රෝධය අකුසලයක්, වෛරය අකුසලයක්, මරන්න ඕනේ කියන සිත අකුසලයක්. මේ අකුසල් සේරම අර මදුරුවා ස්පර්ශ කරනකොට මගේ හිතේ ඉපදිලා ටික ටික උඩට මතුවෙනවා. දැන් යාමුළු හිත වහගන්න හදන්නේ. එතකොට මට මතක් වෙනවා මගේ අරමුණ නිවන් දකින්න එක. මං මැරෙන්න ඉස්සර වෙලා නිවන් දකින්නවා කියලා හිතාගෙන ඉන්නේ. දැන් මං කරන්න හදන්නේ මේ සතා මරණ එක. සතෙක් මරණ එක අකුසලයක්. ඒ අකුසලය නිවනට බාධාවක්. අන්න මට කල්පනා වුණා. මෙනෙහි වුණා. ඒ කල්පනා වුණ මෙනෙහි වුණේ සිහියෙන් හිටපු නිසා. ඒ සිහියට කියන්නේ පින්නතුනි සති කියලා. ඒක නිකං සිහියක් නෙමෙයි. නිවන් අවබෝධ කරගන්න නිසා මට ඒ සිහිය ආවේ. ඒක නිසා යාට කියනවා සම්මා සති කියලා. දැන් මට සම්මා සතිය හටගත්තා. ඒත් සමගම මට පේනවා ඔන්න මගේ හිතේ ද්වේෂය හටගත්තා. ඔන්න මට කේන්තිය හටගත්තා. ඔන්න මට ක්‍රෝධය හටගත්තා. ඔන්න මට වෛරය හටගත්තා. දැන් මට මරන්න හිතිලා තියෙන්නේ. මේ සේරම අකුසල් බව දකිනවා. මොකෙන්ද දකින්නේ? සිහියෙන් දකින්නේ. මොන සිහියද? සම්මා සති. දැන් ඔබ කරන්නේ භාවනාවක්. ඉන්නේ ස්තෝප්පුවේ සන්ධ්‍යා භාගේ පුටුව උඩ. S2 අරගෙන ඉන්නේ. අරමුණ නිවන් දකින්න එක මේ සතා මරණ එකකට බාධාවක්. මගේ හිතේ උපදින අකුසල් ඒකට බාධාවක් දැක්කා. දැන් මම මොකද කරන්නේ? මේ හටගත්ත ද්වේෂය, මේ හටගත්ත කේන්තිය, මේ හටගත්ත වෛරය, මේ හටගත්ත ක්‍රෝධය, මේ හටගත්ත මරණ හැඟීම මං ටික අයින් කරනවා. අයින් කරන්න නිකම් බෑ. අයින් කරන්න උත්සාහ කරන්නට ඕනේ. උත්සාහයට පින්නතුනි කියනවා වායාම කියලා. වෑයම් කරනවා කියන්නේ වායාම කියලා කියනවා. දැන් මං වෑයම් කරනවා. මොකක් වෙනුවෙන්ද? නිවන වෙනුවෙන්. අන්න සම්මා වායාම. ඉන්නේ ස්තෝප්පුවේ පුටුවේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 2යි. ඒත් සමගම හිතෙනවා මේ සතා පව් ඉන්නේ බඩගින්නේ. මම මෙයාට ලේ ටිකක් දන් දෙනවා. අන්න පින්නතුනි කුසල් සිතක් හටගත්තා. සතුටත් එක්කලා නිවන් දකින අරමුණින් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සිතක් හටගත්තා. ඒත් සමගම මේ සතා දුකටපත් වෙලා ඉන්නේ. මෙයා මං ඒ දුකින් මුදවනවා. අන්න කරුණාව හටගත්තා. මෙයා පව් මම මෙයාට පිහිට වෙනවා. අන්න මෛත්‍රිය හටගත්තා. ඊළඟට විදිනකොට රිදෙනවා. නෑ මං ඉවසගෙන ඉන්නවා. අන්න ඉවසීම නැමැති කුසල් සිත හටගත්තා. මං මෙයා මරන්නේ නෑ. අන්න අදිෂ්ඨානයේ නැමැති කුසල් සිත හටගත්තා. මේ ආකාරයට පින්වතුනි දයාව, දාන චේතනාව, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, ඉවසීම මේ සියලුම හොඳ සිතුවිලි දැන් ටික හිතේ හට ගන්නවා. ඒ සේරම කුසල් සිත් ඒවා මං දියුණු කරනවා. දියුණු කරමින් අර සතා ලේ ටික උරා බොන කල් මං ඉන්නවා. ඉවසගෙන ඉන්නවා. එයා ලේ ටික උරා බොනවා. බඩ පුරවා ගන්නවා. මාගේ ශරීරයෙන් ඉවත් වෙලා බිත්තියක ගිහින් වහනවා. ඒ දෙස ඔබ බලනවා. හිතට හටගත්තේ සතුටක්. ඔබ ළඟ සම්මා සතිය ආවා. ඊළඟට අර උපන්න අකුසල් අයින් කළා. උපන්න කුසලයේ දියුණු කළා. සම්මා වායාමයේ ආවා. මේ සියල්ල කලේ මොකක් වෙනුවෙන්ද? නිවන් දකින්න ඕනේ කියලා හිතලා. නිවන් දකින්න ඕනේ කියන හැඟීමට තමයි පින්වතුනි සම්මා දිට්ඨි කියලා කියන්නේ. සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවන් දකින්න ඕනේ කියන හැඟීමට. ඔන්න ඒක හටගත්තා. සම්මා දිට්ඨිය හට ගන්නකොටම සම්මා සංකප්පයත් හට ගන්නවා. සම්මා සංකප්ප කියන්නේ කාමයෙන් ඈත් වෙන සංකල්පනාව නෙක්ඛම්ම සංකප්ප. කේන්තිය තරහ අයින් කරන සංකල්පනාව අව්‍යාපාද සංකප්ප. ඊළඟට රිද්දන්නේ නැහැ, හිංසා කරන්නේ නැහැ,
පීඩා කරන්නේ නැහැ කියන හැඟීම අවිහිංසා සංකප්ප. දැන් මගේ හිත චෛත්‍යයක ගර්භය වාගේ ලස්සනයි. බුදුමදුරක් වාගේ ලස්සනයි. මගේ හිතේ තියෙන කුසල් සම්මා දිට්ඨි තියෙනවා, සම්මා සංකප්ප තියෙනවා. සම්මා වායාම තියෙනවා, සම්මා සති තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 4ක් තියෙනවා. දැන් මොකද කරන්නේ? මෙයා මං මරන්නේ නෑ. සතෙක් මරන්නේ නෑ කියන්නේ ප්‍රාණඝාත අකුසලයෙන් තොර වෙනවා. කයින් කරන අකුසල් තුනේ පළවෙනි ප්‍රාණඝාතය. ඒකෙන් අයින් වෙනවා කියන්නේ සම්මා කම්මන්ත. දැන් අංග කීයද බලන්න? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති. අංග 5යි. මොකක් වෙනුවෙන්ද මේ කරන්නේ? නිවන වෙනුවෙන්. ඉන්නේ කොහෙද? gedara ස්තෝප්පුවේ පුටුවක් උඩ. සිල් රෙද්දක් ඇඟේ දාගෙනද නැහැ. පන්සලට ගිහිල්ලාද නැහැ. ඉන්න තැන ඉඳගෙන අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවා. මොකක් නිසාද? නිවන් දකින්න අරමුණ හිතේ තිබ්බ නිසා. පින්වතුනි, ඔන්න ඔය ආකාරයට අනාචාරී හැසිරෙන්න හිතුණත්, බොරුවක් කියන්න හිතුණත්, කාට හරි බයින්න හිතුණත්, කේලමක් කියන්න හිතුණත්, මත්පැන් පානය කරන්න හිතුණත්, කරන රැකියාව තැන වංචාවක් කපටිකමක් කරන්න හිතුණත්, ඔය සෑම දෙයක්ම නරකයි. මගේ අරමුණ නිවන් දකින්න එක, ඒකට මේවා බාධාවක් කියලා අපි අයින් කරනවා. ඒ අයින් කරනවා කියලා කියන්නේ අපි නියමාකාරයෙන් සිල් රකින්නවා කියන එක. එතකොට පින්වතුනි, අපේ සල්ලි රැකෙනවා, සෞඛ්‍ය රැකෙනවා, ආත්ම ගරුත්වය රැකෙනවා, පෞල් ජීවිතය රැකෙනවා, රැකියාව අවංකව කරනවා. කවුරුත් එයා හඳුන්වනවා හොඳ මිනිහෙක් කියලා. ඒක පින්වතුනි ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ. මහන්සිය තුලින් කැප වෙලා ලැබෙන දෙයක්. ඒක නිසා අපේ පින්වතුන් සෑම දිනම අරමුණක් විදියට අදිෂ්ඨානයක් තියාගන්න හිතේ මම මැරෙනකොට මැරෙන්නේ නිවන් අවබෝධ කරගෙන කියලා. ඔබේ ජීවිතයේ ඒකට අනුගත කරන්න ඔබ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. හොඳට බණ අහලා ඉන් දැනුම ලබාගෙන ලබාගත්තු දැනුම තුලින් ජීවිතය හදාගත්තොත් ඒ සෑම කෙනෙකුටම සතුටු වෙන්නට පුළුවන්කමක් තියෙනවා. සිහිපත් කරන්නට ඉපදෙන බවින් භවේ කුසලක් නැති වුනොත් හැමදම දුකින් තැවේ. බණ ඇසු පින්වතුන් හමුවේ නිවන් සුවේ බුදු දහමින් මිසක අන් කිසිවකින් නොවේ. ඒ නිසා අපි සෑම දිනම ඊටාම හොඳින් ධර්ම දේශනාවට අවධානය යොමු කරමු. අද මම අපේ පින්නතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතය ඇතුළත් වෙලා තියෙන ලෝණ ඵල වග්ගයට අයත් ලෝණ ඵල සූත්‍ර දේශනාව. මේ දේශනාව දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට ආරම්භයක් මෙන්න මේ විදියට ගන්නවා. මෙන්න මෙහෙම දේශනා කරනවා. ඉද බික්කවේ කච්චෝ පුග්ගලෝ අප්පමත්ත කම්පි පාප කම්මං කතං තමේනං නිරයං උපනේති. ඔන්න එක කාරණාවක්. තවත් කාරණාවක් දේශනා කරනවා. ඉද බික්කවේ කච්චෝ පුග්ගලෝ තාදි සංඤේව අප්පමත්ත කම්පි පාප කම්මං කතං දිට්ඨ ධම්ම වේදනීයං හෝති නානුම්පි කායති කියලා. මේකෙන් දේශනා කරන්නේ කර්මයක් කිරීම ගැන සහ විපාක ලැබෙන ආකාර දෙකක් ගැන. කර්ම දෙකම සමානයි. නමුත් විපාක ලැබෙන ආකාරය අහසට පොළොව වාගේ පරස්පර වෙනවා. ඒක තමයි අද මම අපේ පින්නතුන්ට තෝරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන පළවෙනි කාරණේ. ඉද බික්කවේ කච්චෝ පුග්ගලෝ. බික්කවේ කියන්නේ මහණෙනි කියන්නේ. ඉද කියන්නේ මේ කාම ලෝකය තුල, මිනිස් ලෝකය තුල.
ඒ කච්චෝ පුද්ගලෝ එක පුජ්‍යලේ. ගැහණු කෙනෙක් වෙන්නත් පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්. පුද්ගල කියන වචනේ පින්වතුනි ස්ත්‍රී පුරුෂ දෙන්නටම පොදු පදයක් විදියට භාවිතා කරන්නේ. ඒ කච්චෝ එක පුද්ගලෝ පුජ්‍යලේ. අප්පමත්තකම්පි. අප්පමත්තකං අපි කියන වචන දෙක එකට එකතු වෙනවා අප්පමත්තකම්පි කියලා. අප්පමත්තක කියලා කියන්නේ ඊටාම ටිකක් කියන්නේ. ඊටාම කුඩා කියන්නේ. ඊටාම පුංචි කියන්නේ අප්පමත්තක කියන වචනේ භාවිතා කරනවා. පාප කම්මං අපි කතං. පාප කර්මයක්ද කරන ලදී. මේ ලෝකේ එක්තරා මිනිසෙක් ඊටාම කුඩා පාප කර්මයක් කරනවා. ඔන්න බලන්න ලැබෙන විපාකය තමේනං තං ඒනං. තං කියන්නේ පාප කර්මය. ඒනං කියන්නේ මේ පුජ්‍යලය. නිරයං උපනේති. නිරයට එක්කල යනවා. නිරයට ගෙනියනවා. නිරය පින්නතුනි 8ක් තියෙනවා ප්‍රධානව. පරිවාර නිරය තියෙනවා 16 ගානේ 128ක්. මේ ප්‍රධාන 8යි අර 128යි එකතු වුණාම 136ක් වෙනවා. මෙන්න මේ නිරය 136න් එකක උත්පත්තිය ලැබෙනවා. ඒකයි මේ දේශනා කළේ. ඔන්න පළවෙනි කාරණා හොද්දට අහගන්න. මේ ලෝකයක මිනිහෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා. එයා ඊටාම කුඩා පාප කර්මයක් කරනවා, පුංචි පවක් කරන්නේ. එයා ඒ පාප කර්මය නිසා නිරය උත්පත්තිය ලැබෙනවා කියලා දේශනා කළා. ලැබෙන විපාකය. දෙවනි කාරණේ බලන්න. ඉද බික්කවේ කච්චෝ පුද්ගලෝ. තේරුම දන්නවා. මහණෙනි මේ ලෝකේ එක්තරා පුජ්‍යලේ. තාදි සංඤේව අපමත්තකම්පි පාපකම්මං කතං. තාදි සංඤේව කියන්නේ අර වාගෙම, අර සමානම, අරහා සමානම අපමත්තකම්පි පාපකම්මං කතං. ඊටාම කුඩා පාප කර්මයක් කරනවා. ඔන්න බලන්න යාට ලැබෙන විපාකය දිට්ඨ ධම්ම වේදනීයං හෝති. ඒ කර්මයට විපාකය දිට්ඨ ධම්ම වේදනීයයි. ඒ කියන්නේ මේ ජීවිතේ ලැබෙනවා. කර්මය කළ මොහොතේ සිට මරණ මොහොත දක්වා එයාට ඒකේ විපාක ලැබෙනවා. ටිකක් නානුම්පි කායති. පරලවට ස්වල්පයක්වත් යන්නේ නැහැ. අනුන් කියලා කියන්නේ ඊටාම පුංචි කියන්නේ. ඔය පරමාණු කියන්නේ අණුකයක් කියන්නේ ඊටාම කුඩා දෙයක් කියන්නේ. න අනුන් අපි කායති. ඊටාම පුංචි එකක්වත් පරලවට යන්නේ නැහැ කියලා දේශනා කළා. දැන් එතකොට මේ විපාක දීමේ තියෙනවා පරස්පර බවක්. අහසට පොළොව වායි කිව්වේ ඒකයි. කර්මයේ සමානයි. අපි හිතමුකෝ මේ දෙන්නම මැස්සෝ දෙන්නෙක් මැරුවේ. මැස්සෝ දෙන්නම එක බර, එක පාට, එක ස්වභාවය. මේ දෙන්නම අරන් එක සමාන මැස්සෝ දෙන්නේ. පුජ්‍යලෝ දෙන්නම ඉන්නේ මේ ලෝකේ. හැබැයි මේ මැස්සෝ දෙන්නා මරපු දෙන්නට විපාක ලැබෙනකොට විදි දෙකකින් විපාක ලැබුණා. පළවෙනියා මරණයටපත් වුණා, ගිහින් නිරේක උත්පත්තිය ලැබුවා. පින්නතුනේ නිරේක උත්පත්තිය ලැබුවාම ඒකේ අවශ්‍ය ප්‍රමාණය හරි දිගයි. දීර්ඝාස ලැබෙනවා. ඒ වාගේම ගොඩාක් දුක් විඳින්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ නිරය පිළිබඳව අප්‍රමාණ අවස්ථාවල කරුණු දේශනා කරලා තියෙනවා. අනික් කෙනා මැස්ස මැරුවා. එයාට ලැබෙන විපාකය මේ ජීවිතයේ පුංචි විපාකයක් ලැබෙනවා. එච්චරයි. අපි හිතමුකෝ කකුල ගලක හැප්පිලා තුවාල වෙනවා. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් ටොක්ක්ක් අයින්නවා. නැත්නම් එයාට යම් රිදවීමක් කරනවා. එතනින් ඉවරයි. පරලවට අංශු මාත්‍රයක්වත් යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් අපට පේනවා කර්ම එකක් වුණාට එකම කර්මයේ දෙන්නෙක් කරනකොට විපාකය වෙනස් විදිහට ලැබෙනවා කියලා. පළවෙනියට ලැබෙන විපාකයේ දරුණුයි, දෙවෙනියට ලැබෙන විපාකය පුංචි. බුදුහාමුදුරුවෝ අහනවා ඇයි මහණෙනි එහෙම වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම. මහණෙනි
පළවෙනි පුජ්‍යලයා එයා පුංචි කර්මයක් කරනවා එයාට බරපතල විපාකයක් ලැබෙනවා. දෙවනියා පුංචි කර්මයක් කරනවා ලිහිල් විපාකයක් ලැබෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා විමසුවා. පළවෙනි පුජ්‍යලයා අභාවිත කාය, අභාවිත සීල, අභාවිත චිත්ත, අභාවිත පඤ්ඤ. ඒ කියන්නේ අභාවිත කාය කියන්නේ කය පුහුණු කරලා නැහැ. අභාවිත සීල කියන්නේ සීලය පුහුණු කරලා නැහැ. අභාවිත චිත්ත සිත පුහුණු කරලා නැහැ. අභාවිත පඤ්ඤ ප්‍රඥාව පුහුණු කරලා නැහැ. කය පුහුණු නොකරපු නිසා, සීලය පුහුණු නොකරපු නිසා, සිත පුහුණු නොකරපු නිසා, ප්‍රඥාව පුහුණු නොකරපු නිසා එයා කළ පුංචි කර්මයට එයාට විපාක ලැබුණා. මොකද උනේ? කර්මය ප්‍රදාන වුණා. පුජ්‍යලයා කර්මයේ යටත් වැසියෙක් බවට පත් වුණා. එයා විසින් කළ කර්මයේ ප්‍රදානියා වුණා. පුජ්‍යලයා කර්මයේ යටත් වැසියෙක් බවට පත් වුණා. දැන් කර්මය කිව්වොත් ඔහොම නවතිනු කියලා මිනිහා නවතින්න ඕනේ. කර්මය කිව්වොත් හැරෙනු වමට කියලා මිනිහා හැරෙන්න ඕනේ. කර්මයේ ප්‍රදානියා වුණා. කරපු පුජ්‍යලයා යටත් පුජ්‍යලයෙක් බවට පත් වුණා. වෙනතනි දෙවනි එකේ බලන්න භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත පඤ්ඤ. කය වඩලා තියෙනවා. කය පුහුණු කරලා, කය සංවර කරලා, සීලය පුහුණු කරලා තියෙනවා. සිත පුහුණු කරලා තියෙනවා. ප්‍රඥාව පුහුණු කරලා තියෙනවා. අන්න ඒ තැනැත්තා පුංචි කර්මයක් කරනවා. කරපු ගමන් කර්මේ පල්ලෙහාට යනවා. පුජ්‍යලයා උඩට එනවා. එයාට පුළුවන් කර්මේ පාලනය කරන්න. පළවෙනි එකේදී උනේ මිනිහා කර්මේ කරනවා, කර්මේ ප්‍රදානිය වෙනවා, අපි කර්මයට යටත් වෙනවා. දෙවනි තැනදී කර්මේ මිනිහා කරනවා, කර්මේ යටත් කරනවා, මිනිසා ප්‍රදාන වෙනවා. අන්න ඒකයි ඔය දේශනා කළේ එකම කර්මයට ආකාර දෙකකින් විපාක ලැබෙනවා. ඒ පුජ්‍යලයාගේ ධනය, බලය, කුලය, උගත්කම ඒවා නිසා නෙමෙයි. ඒ පුජ්‍යලයා පුහුණු කරන ලද ස්වභාවය අනුව. මයි තාම සරලව ඔය පුජ්‍යලයා දෙන්න කවුද කියන්න. පළවෙනි පුජ්‍යලයා පින්නතුනි මම ඔබ ප්‍රත්‍යඥ කෙනා. දෙවනි පුජ්‍යලයා පින්නතුනි රහතන් වහන්සේ සහ රහත් ඵලයට ප්‍රවේශ වුණු සෝවාන් මාර්ග ඥාන සිත ලබාගත් පුජ්‍යලයා. එතනින් එහාට සියලු දෙනා රහත් ඵලයටපත් වුණු කෙනෙක් කොයි තරම් කර්ම කළත් එයාට මේ ජීවිතේ විපාක දෙනවා. අංශු මාත්‍රයක්වත් පරලොවට යන්නේ නැහැ. ප්‍රත්‍යඥ භාවයෙන් ඉන්න අපි සෑම දිනාම හිතනකොට, කියනකොට, කරනකොට අපට කර්ම රැස් වෙනවා. ඒ රැස් වෙන සෑම කර්මයක්ම පින්වතුනි විපාකයක් ලබා දීලා මිසක අයින් වෙන්නේ නැහැ. ඔය පින්නතුන්ට මං කර්මයක් සිද්ධ වෙන හැටි කියලා දෙන්න. දැන් බලන්නකො මේ බුද්ධ ප්‍රතිමාවක්නේ තියෙන්නේ. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ එකපාරට අපි දකිනවනේ. දැක්ක ගමන් මම සාදු කියනවා. සාදු කියනවා. අත් දෙක එකතු කරලා සාදු කියනවා. එතකොට පිළිම දැක්ක ඇස් දෙකෙන් හිතේ ඇති වුණා සතුටක්, කුසල් සිතක්. ඒත් එක්කලම වඳින්න ඕනේ කියලා හිතුණා, කුසල් සිතක්. ඒත් එක්කලා මං සාදු කියලා වැන්දා. සා කියන අකුර කිව්වා, දූ කියන අකුර කිව්වා. මේ සා කියන අකුර මං කිව්වේ කුසල් සිතකින්. ඒ කුසල් සිත මට හටගත්තේ බුදුහාමුදුරුව ඇස් දෙකෙන් දැක්ක නිසා. මේ සා කියන අකුර මගේ කටින් එළියට යනකොට මගේ හිතේ සිත් කට්ටලයක් පහළ වෙන. එක දිගට ටට්ටක් ගාලා. මේ සිත් කට්ටලයට නමක් කියනවා චිත්ත වීතියක් කියලා. සා කියන අකුර එළියට යනකොට චිත්ත වීතියක් හටගත්තා. ඒ චිත්ත වීතියේ ප්‍රධාන භූමිකා රංගපාන 7 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනා හඳුන්වනවා ජවන් සිත් කියලා. සා කියන අකුර මගේ කටින් එළියට ගියේ
අර ජවන් සිත් 7 හටගත්ත මොහොතේ. සයන්න පටන් ගන්නකොට පළවෙනි ජවන් සිත. සා කියාගෙන යනකොට 2 ජවන 3 ජවන 4 ජවන 5 ජවන 6 ජවන. සා ඉවර වෙනකොට 7 ජවන. සා ඉවරයි. චිත්ත වීතියත් ඉවරයි. ඊළඟට දෝ කියන අකුර හට ගන්නවා. දුයන්නට චිත්ත වීතියක් හට ගන්නවා. ඒකේ සිත් 17ක් තියෙනවා. ප්‍රධාන භූමිකා රංගපාන්නේ 7 දෙනයි. ඒ 7 දෙනා හඳුන්වනවා ජවන් සිත් කියලා. මෙන්න මේවා තමයි පින්නතුනි කර්ම. දැන් එතකොට සා කියන අකුර හට ගන්නකොට මගේ සිතේ හට අරගෙන ඉවරයි කුසල ජවන් සිත් 7ක්. ඔය 7 දෙනා එවලේ පටන් පිරිනිවන් පානකල් විපාක දීමට නියමිතයි. විපාක දීමට සූදානම්. ඊළඟට කෙනෙක් මට රවනවා. හරියට කේන්ති යනවා. මං එයාට බයිනවා මෝඩයා කියලා. මෝ කියන අකුර මං කිව්වා. ඒ වෙලාවේ මට හට අරගෙන තිබුණේ නරක හිතක්. ද්වේෂසහගත සිතක්. ඒ සිත මට හටගත්තේ අර මිනිස්සයා මට බයින හැටි දැක්ක නිසා. දැන් මම මෝඩයා කිව්වා. මෝ කියන අකුර මගේ කටින් එළියට දානකොට සිත් කට්ටලයක් හටගත්තා. ඒ සිත් කට්ටලය හඳුන්වනවා චිත්ත වීතියක් කියලා. ඒකේ ප්‍රධාන භූමිකාව රංගපෑවේ ජවන් සිත් 7. ජවන් සිත් 7 තියෙන වෙලේ තමයි මෝ කියන අකුර මගේ කටින් එළියට ගියේ. දයන්නට 7යි යායන්නට 7යි මෝඩයා කියනකොට අකුසල ජවන් සිත් 21ක් කරලා ඉවරයි. සාදු කියනකොට කුසල ජවන් සිත් 14ක් කරලා ඉවරයි. ඔය සියල්ල කර්ම ඔය විපාක දෙනවා. විපාක දීලා මිසක අයින් වෙන්නේ නැහැ. ඔන්න බලන්න විපාක දෙන හැටි. අර සාදු කියන එකේ සා කියන අකුර කියනකොට හටගත්තු ජවන් සිත් 7 පළවෙනි ජවන් සිත ditta ධම්ම වේදනීය වශයෙන් කරපු වෙලේ සිට මරණ මොහොත දක්වා විපාක දෙන්න නියමිතයි. යාට විපාක දෙන්න පුළුවන්. හැබැයි විපාක දෙනකොට සතුටක් ඇති වෙනවා කුසලයක්නේ. බැරි වෙලා හරියට විපාක දෙන්න බැරුව ගියොත් ඒ ජීවිතේ මැරෙනකොට අන්න ඒ පළවෙනි ජවන් සිත අයින් වෙලා යනවා. අහෝසිකම්ම වෙනවා. නමුත් තව 6ක් ඉතුරුයි. 2 3 4 5 7 කියන 6 දෙනා ඉතුරුයි. පින්වතුනි 7 වෙනි ජවන් සිත දෙවනි ආත්ම විපාක දෙනවා. 7 වෙනියට පුළුවන් දෙවනි ආත්ම විපාක දෙන්න විතරයි. බැරි වෙලා හරි එයාටත් දෙවනි ආත්ම විපාක දෙන්න බැරි වුණොත් එයත් අහෝසි වෙලා යනවා. දැන් එක ජවනිය අහෝසි වුණා, 7 වෙනි ජවනිය අහෝසි වුණා. නැත්තම් විපාක දුන්න ඉවරයි. තව කීයක් ඉතුරුයිද? 5ක් ඉතුරුයි. මෙන්න මේ 5 දෙනා පින්වතුනි 3 වෙනි ආත්මයේ සිට පිරිනිවන් පාන මොහොත දක්වා ඒකාන්ත වශයෙන් විපාක දීමේ ශක්තියෙන් යුක්තයි. සාදු කියන එක හොඳ හිතකින්නේ හටගත්තේ. ඒක නිසා ඔය 5 දෙනාට මිනිස් ආත්ම භාව 5ක් හරි දිව්‍ය ආත්ම භාව 5ක් හරි ලැබෙනවා. අන්න කර්මයේ රැස් කරගත්තා අපි. ඊළඟට පින්නතුනි මෝඩයා කිව්වනේ. මෝඩයා කියනකොට හටගත්තේ තරහ හිතක් නේ. ඒකේ පළවෙනි ජවන් සිත තියෙනවනේ මෝ කියන අකුරේ. එයා මේ ජීවිතේ විපාක දුන්නොත් දුකක් හට ගන්නවා. එයා විපාක දෙන වෙලාවට එක්ක තරහා යනවා, කේන්ති යනවා, කලකිරෙනවා, එපා වෙනවා, හිතේ සතුට නැති වෙලා යනවා. මේ ජීවිතේ විපාක දෙන්න බැරි වුණොත් එයත් අහෝසි වෙනවා. ඊළඟට 7 වෙනියා දෙවනි ආත්ම විපාක දෙනවා. මරණ වෙලේ චුතිසිතට આવොත් 4 අපායක උපදිනවා. විපාක දුන්නේ නැත්තම් අහෝසි වෙලා යනවා. දැන් 5ක් ඉතුරුයි. මෝ කියන අකුරට හටගත්තු 5ක්. පින්නතුනි තිරිසං ආත්ම 5ක්. නැත්තම් පෙරේතාත්ම 5ක්. නැත්තම් නිර්යාත්ම 5ක්. මං මෝඩයා කියනකොට හම්බ කරගත්තේ, උපයාගත්තේ 4 අපායවල් උත්පත්ති 5ක්. නැත්තම් දුක් ගොඩවල් 5ක්. මේ 5 මගේ ළඟ තියෙනවා. මේ 5 දෙනා විපාක දීලා මිසක අයින් වෙන්නේ නැහැ. එතකොට පින්වතුනි යම් කිසි කෙනෙක් කය පුහුණු කරනවා. එයා යන්නේ ඉරියව් පුහුණු කරනවා,
වළඳන ආකාරයේ පුහුණු කරනවා, නාන ආකාරයේ පුහුණු කරනවා. එයාට ඕනේ වෙලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන්, ඕනේ වෙලාවක් වඳින්න පුළුවන්. එයා කය පුහුණු කරපු කෙනෙක්. එයා සීලයක් සමාදන් වෙලා ඒ සීලය හොඳට පුහුණු කරනවා. එයා දන්නවා මගේ එක ශික්ෂාපදයක්වත් කැඩෙන්නේ නැහැ කියලා. ඊළඟට එයාගේ සිතේ අටගන්න ක්‍රෝධය, වෛරය, කාමය, කෝපය ඒ වාගේ දේවල් එයා යටපත් කරනවා. සිත වඩනවා. ඊළඟට එයා සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිනවා. මෙයා මේ විදියට යනකොට සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වුණු ගමන් අන්න කය වැඩුවා, සීලය වැඩුවා, සිත වැඩුවා, ප්‍රඥාව වැඩුවා. දැන් පින්නතුනි මෙයාගේ ළඟ අර මෝඩයා කියනකොට මෝ කියන අකුරට එකතු වුණු සතර අපායවල් පහම මොකද වෙන්නේ? අහෝසි වෙලා යනවා. ඊළඟට ඩයන්නේ පහත් අහෝසි වෙනවා, යායන්නේ පහත් අහෝසි වෙනවා. මෝඩයා කියනකොට හටගත්තු තිරිසං ආත්ම 15ම මොකද වෙන්නේ? අහෝසි වෙලා යනවා. සෝවාන් වුණානේ. සෝවාන් ඵලයටපත් වුණු කෙනෙක් නැවත සතර අපායක උපදින්නේ නැහැ. ඊළඟට මෙයා සක්‍රදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, රහත් වෙනවා. රහත් ඵලයටපත් වුණු ගමන් එයාගේ ළඟ තියෙන සියලුම කර්ම, සියලු අකුසල කර්ම, සියලු කුසල කර්ම නැවත ඉපදින්නේ නැහැ, අහෝසි වෙනවා. අලුතෙන් කර්ම උපදින්නෙත් නැහැ. හැබැයි තියෙන ටිකක් පිරිනිවන් පානතුරු විපාක දෙනවා. එච්චරයි. එයා දිනුම් පුජ්‍යලේ. ඒකයි මම අපේ පින්නතුන්ට කිව්වේ නිවන් දකින්න අරමුණ ඇතුව කටයුතු කරන්න. මధుරව වහපු මොහොතේ ඔබ ඉවසුවා කියන්නේ ඔබ කය වැඩුවා, සීලය වැඩුවා, ඔබ සිත වැඩුවා. ඔබේ ශාරීරිය අනිත්‍ය වශයෙන් දැක්ක නිසා තමයි ශරීරයට පෙරේත නැතුව මధుරවට ලේ ටිකක් දන් දුන්නේ. මේවා අපි ටිකෙන් ටික පුහුණු කරගෙන යමු. සැනසෙන්නටත් පුළුවන් වෙයි, සතුටු වෙන්නටත් පුළුවන් වෙයි. ධර්ම මාර්ගයත් ජීවිත මාර්ගයත් දෙක එකක් බවට පත් වෙයි. මරණ මොහොතේ සතුටින් හුස්ම ටික යවා ගන්න අවස්ථාවක් උදා වෙයි. මීට වඩා පින්වතුනි මා ධර්ම දේශනාව දිගු කරන්නේ නැහැ. අපේ පින්නතුන් සෑම දිනාම හොඳට බණ අහගෙන හිටියා. මා ලෝකෙම අහගෙන ඉන්න නිසා එක කරුණක් අගය කරලා කියන්නම්. මෙතන ඉන්නවා පුංචි දරුවන්ගේ ඉඳන් බණ මඩුවේ හිස් තැනක් නැතුව සෙනග. එළියත් මට කොටසක් පේනවා. බෙල්ලවත් ඔළුවවත් හරවන්නේ නැතුව සෑම දිනම එක වාගේ බණ ඇහුවා. ඊටාම හොඳට බණ ඇහුවා. භික්ෂූන් වහන්සේ නමක් විදියට මා ඒක අගය කරමින් තමයි ওই පින්නතුන් ගැන මතක් කළේ. ඉතින් අර අපවත් වුණු නායක හාමුදුරුවන්ලා හදපු පරිසර තමයි මේ. ඒක පින්නතුන් වහන්සේට ලැබෙන්නට ඕනේ. එහෙමනම් පින්වතුනි අපි සෑම දිනම හොඳට බණ ඇහුවා. පින් සිදු කරගත්තා, දැනුමකුත් ලබා ගත්තා. ලබාගත්තු පිනයි දැනුමයි තුළින් මේ ජීවිතය මරණතුරු හොඳට පවත්වාගෙන යන්නට අප සෑම දිනාටම ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ ගලහිටියාව පුරාණ විහාරස්ථානයේ මුල්ලේරියාව උතුර මුල්ලේරියාව කියන ඒ විහාරස්ථානේ තමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. දායකත්වයේ දරන්නේ අංක 157 මුල්ලේරියාව උතුර මුල්ලේරියාව කියන ලිපිනේ පදිංචි ධර්මදාස හෙට්ටිආරච්චි මහතා, කල්යාණි පින්තු මහත්මිය යන දෙපළ ඇතුළු දූ දරුවන් දෙදෙනා විසින් මුලින්ම පිළිගන්නට යෙදුණු අතිපූජනීය විහාරාධිපති නායක හාමුදුරුවන්ගෙන් අවසර ලැබුණා. මේ පින්වතුන් දෙපළම අපවත් වුණු නායක හාමුදුරුවෝ රෝගාතුරව ඉන්න කාලේ සලකපු අය අතර දෙන්නෙක් කියලා. ගොඩක් ඕනෑකමින් සැලකුවා. ඒ වගේම මේ ධර්මදාස හෙට්ටිආරච්චි මහත්මයා ළඟ ඉද්දි තමයි උන්වහන්සේ අපවත් උනේ කියන බවත් මුලින්ම පිළිගන්නට යෙදුණු නායක හාමුදුරුවන්ගෙන් අවසර ලැබුණා. ඒ නිසා මේ දායකත්වයේ දරන පින්වතුන් අගය කරනවා. අනිත් සෑම දිනාමත් බොහොම ලෙන්ගතුකමින් නායක හාමුදුරුවන්ට සලකපු බව නායක හාමුදුරුවම පිළිගන්න වෙලේ මතක් කරන්නට යෙදුණා. අරමුණු තමයි අපවත් වී වදාරන්නට යෙදුණු
අතිපූජනීය නම කියන්නට අවසරයි උඩුවක ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම. හෙට්ටි ආරච්චිගේ කරෝලිස් පියතුමාට, හේවා ගමගේ ලුවිස් පින්තු පියතුමාට, ඉද්ද මල්ගොඩගේ අසවතී මෑණියන්ට, පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන්ට, පැමිණි සියලු පින්නතුන්ගේ නමින් කාල යාත්‍රා කළ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපවත් වදාළ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් අප නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ රැස් කරගත්තා වූ පින් අනුමෝදන් කරමු. ඒ ඇත්තෝ සුගතිගාමීව නිවන් ලබත්වා යන සිතින් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වාගේම විහාරාධීශ්වර අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩ සිටින වැඩම කොට වදාළ මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා. ඒ වාගේම මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දෙන මල්සි දියණිය ඇතුළු දහම් පාසලේ දූ දරුවන්ට විභාගයේ ලියන දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්ම විද්‍යාලයේ දූ දරුවන්ට ආචාර්ය මණ්ඩලයට ආශිර්වාද කරනවා. පින්කම සිද්ධ කර ගන්නට නොයෙක් ආකාරයෙන් සහයෝගය දැක්වූ, වචනයෙන් පවා සහයෝගය දැක්වූ සියලු දෙනාටත්, එයාගේ පවුල්වල සියලු දෙනාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නායක ස්වාමීන් වහන්සේ ගිලන්ව සිටි සමයේ උන්වහන්සේ රැක බලාගත් සියලු ස්වාමීන් වහන්සේලාටත් ගිහි පින්වතුන්ටත් මේ පින නොඅඩුව අනුමෝදන් කරන බවත් සඳහන් කරනවා. බණ අසන ලෝකවාසී සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උතුම් පින දෙවියන්ට අනුමෝදන් කරනවා. අප සෑම දෙනාටම මේ පින එකසේ හේතු වාසනා වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. කරදර කම්කටොළු බාධක දුරු වේවා. සැනසීම සතුට උදා වේවා. අපට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා සාදු කියන්නේ. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සියලුම පින්වතුන්ට තෙරුවන් සරණ ලැබේවා. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය රදාවඩුන්නේ ඥාන විමල ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි හැමදෙනාම සාදු නදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙසින් ඔබ වෙනුවෙන් සමීප කරන්නට යෙදුණු උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත් කරන්නේ. නිෂ්පාදන දායකත්වයෙන් සහාය ලබා දුන් සැමටත් ස්තුතිය පුද කරමින් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.